හෙටදික ධාන්‍යාගාරය ලෙස හඳුන්වපු ශ්‍රී ලංකාව මේ වසර දෙක තුන තුළ වෙන රටවල් වලින් ආහාර සඳහා හිඟාගන තත්ත්වයකට වර්තමාන රජය පත් කරලා තියෙනවා. අද වන විට අපේ රටේ විශාල ආහාර හිඟයක් වෙන ලකුණු පහළ වෙමින් යනවා. වර්තමාන ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් මේ රටේ පසුගිය මහ කන්නේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අස්වැන්න 50% දක්වා අඩු වුණා ලැබෙන අස්වැන්න. ඒ වගේම මේ යලකන්නේ මේ වන විට අපිට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙනවා කිව්වත් රසායනික පොහොර කිසිවක් ලැබිලා නැති තත්ත්වයක් තුල කාබනික පොහොරත් හරියට ලැබෙන්නේ නැති තත්ත්වයක් තුල යලකන්නේ අස්වැන්න 50%කින් අඩු වෙන තත්ත්වයක් තියෙනවා. අපේ රටේ යල සහ මහ කන්නේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් 50 ලක්ෂයක්. මේ 50 ලක්ෂය සහල් කරපුවාම මෙට්‍රික් ටොන් 25 ලක්ෂයක් 30 ලක්ෂයක් බවට ලැබෙනවා. සාමාන්‍යයෙන් මසක අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2 ලක්ෂයක්. එතකොට මේ මෙට්‍රික් ටොන් 2 ලක්ෂයක් ලැබෙද්දී අස්වැන්න 50%කින් අඩු වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා මේ යලකන්නේ අවසන් වන විට සැප්තැම්බර් ඔක්තෝබර් වෙද්දී අපේ රටේ අවශ්‍ය සහල් පරිභෝජනයේ මෙට්‍රික් ටොන් දසලක්ෂයක් විතර හිඟයක් පත් වෙනවා. මේ මෙට්‍රික් ටොන් දසලක්ෂය පිටරටවලින් ගේන්න ඕනේ. මේ වෙලාවේ අපේ රටේ විශාල ඩොලර් හිඟයක් තියෙනවා. මේ ඩොලර් හිඟයත් සමග අපිට ඒ සහල් ටික අපිට ආනයනය කරන්න පුළුවන් වෙනවද? මේ වෙනකොට ඉන්දියාවට රටවල් දෙකක් නඩත්තු ගන්න වෙලා තියෙනවා. ඉන්දියාව තමයි අපිට දැන් අවශ්‍ය මුදල් ලබා දෙන්න, ඒ වගේම එක එක ආහාර ද්‍රව්‍ය ලබා දෙන්න. අපි දැක්කා පසුගිය දිනවල තමිල්නාඩුව කෝටි 200ක ආහාර සහ බෙහෙත් අපිට ලබා දීලා තිබුණා. ඒ තමිල්නාඩුවේ ජනතාවගෙන් එකතු කරලා. අපි දැක්කා ඉන්දියාව යාපනයේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය භූමි තෙල් ලබා දෙනවා කියලා. එහෙම තියෙද්දි තමිල්නාඩුවේ මහමැතිවරයා කියනවා 1976 ලංකාවට පවරාගත් කච්චතිය දූපත නැවත ඉන්දියාවට ලබා ගන්න කියලා අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරන මෝදි අගමැතිතුමා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඒ අවස්ථාවේදී ඉන්දියාවේ මේ මහමැතිවරයා බලන බව අපිට පේනවා. ඉතින් මේ වන විට අපේ රට මේ වර්තමාන ආණ්ඩුව විශාල අගාධයකට දාලා තියෙනවා. වසර 50ක් තුල ආසියාවේ කිසිම රටක් බංකොලොත් වෙලා නැහැ. හැබැයි මේ ශ්‍රී ලංකාව වසර 50කට පස්සේ වසර 50ක ඉතිහාසයක් තුල මේ වර්තමාන රජය අවුරුදු 2කින් අපේ රට බංකොලොත් කරා. ඒ නිසා මේ රටේ වර්තමාන පාලකය වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ කියන්නේ හිටපු මුදල් ඇමතිවරු දෙන්න, ඒ වගේම හිටපු මහ බැංකුවේ අධිපති W.D. ලක්ෂ්මන්, හිටපු මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, ඒ වගේම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, භාණ්ඩාගාර ලේකම් හිටපු ආටිකල ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලය වහාම අපරාධ පරීක්ෂණයක් සඳහා අත්අඩංගුවට ගන්න ඕනේ. අපරාධමය අපරාධමය වරදක් කරලා තියෙනවා. අපේ රටේ ජනතාව හිඟමන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ රට බංකොලොත් තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා මේ වර්තමාන රජය මේ රටට කරපු විනාශයට වුන් සියලු දෙනාම අත්අඩංගුවට ගන්න ඕනි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මොකද අපි 2019 රට බාර දෙද්දී සමස්ත විදේශ වත්කම් ඩොලර් මිලියන 10400ක් බිලියන 10.4ක් තිබුණා. දැන් ඩොලර් මිලියනයක් හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කෘෂිකර්ම ඇමතිවරු විශාල ප්‍රමාණයක් හිටියා. වර්තමාන කෘෂිකර්ම ඇමතිවරයා කියනවා මහින්ද අමරවීර මම මේ අමාත්‍යාංශය බාරගත්ත හිටියේ මේ ලැබෙන පොර ටික පොර මෙට්‍රික් ටොන් 65ක් ඉන්දියාවේ ලැබෙන්න තිබුණා. ඒ ටික මට බෙදන්න ලැබෙත්තේ. හැබැයි ඌ ඒව කියලා දැන් කියනවා අපිට පොර දෙන්න කිසිම රටක් දැන් තාම යුස්මක්වත් අසං කළා නැහැ. එක වෙලාවක එහෙම කියලා ආයේ කියනවා ජූනි මාසේ පොර ගේනවා. මේ වන විට විදේශ රටවල් වල තියෙන ප්‍රශ්නය මත එක එක ආහාර ද්‍රව්‍ය සහ පොහොර අපනයනය කිරීම. ඒ රටවලින් අපනයනය කිරීම තහනම් කරලා තියෙනවා. දැනට රුසියාව පොහොර තහනම් කරලා තියෙනවා අපනයනය. ඉන්දියාව පොහොර අපනයනය තහනම් කරලා තියෙනවා. ඒ වගේම තිරිඟු පිටි අපනයනය තහනම් කරලා තියෙනවා. මේ තත්ත්වය තුළ අපේ රටට විදේශ රටවල් වලින් පොහොර අනිත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා තමන්ට කටට එන එක කියනවා. ඔහු කියනවා අපිට වෙනත් රටවල් වගේ අපිට ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙද්දී එක එක සත්තු මරාගෙන කන්න පුළුවන් වෙයිද කියලා එක වෙලාවක් කියනවා. හැබැයි එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම පොහොර ජූනි මාසේ කියනවා. හැබැයි එක වෙලාවක් කියනවා අපි තාම පොහොර ගේන්න කිසිම ගිවිසුමක්වත් අත්සන් කළා නැහැ කියලා. මේ තත්ත්වය තුළ අනිවාර්යයෙන්ම යලකන්නේ අපිට විශාල ප්‍රශ්නයකට පාටපත් වෙනවා. මේ තුල අපේ රටේ ජනතාවට ආහාර හිගයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි සමගි ජන බලය විදිහට කියනවා සෑම ගෙවත්තක්ම තමා වගා කරන්න වැඩපිළිවෙල සකස් කරන්න. එහෙම නැත්නම් අපිට සැප්තැම්බර් ඔක්තෝබර් වෙද්දී වේල් 3 කෙසේ වෙතත් එක වේලක්වත් කන්න බැරි තත්ත්වයකට පත් වෙයි කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම මේ දවස්වල මේ තියෙන රටේ ප්‍රශ්න අමතක කරන්න
දැන් ආණ්ඩුව 21 වෙනි සංශෝධනය ගැන කතා කරනවා. 21 වෙනි සංශෝධනය කියලා 19 වෙනි සංශෝධනයට වඩා ඒ බලතල අඩු ජනාධිපතිතුමාට බලතල වැඩියෙන් පවරන සංශෝධනයක් ගේන්න යනවා. 21 වෙනි සංශෝධනය සහ 22 වෙනි සංශෝධනය ලෙස රංජිත් මක්දුම් බණ්ඩාර අපේ පක්ෂයේ ලේකම්වරයා 21 වෙනි සංශෝධනය ලෙස 22 වෙනි සංශෝධනය ලෙස වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මැතිතුමත් ඉදිරිපත් කළ පාර්ලිමේන්තුවට කෙටුම්පත් දෙනවා. ඒ පිළිබඳව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් මේ දවස්වල සිද්ධ වෙනවා. තාම මේ වර්තමාන විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන 21 වෙනි සංශෝධනය නියම විදියට කෙටුම්පත් කරලා තාම කැබිනට් මණ්ඩලය අනුමත කරලත් නැහැ. ඉතින් මෙහෙම තත්ත්වයක් තුල අපිට දැනගන්න ලැබිලා තියෙනවා 19 වෙනි සංශෝධනයේ තිබුණු ඒ සාධනීය කරුණු වඩා අඩු සංශෝධනයක් තමයි 21 වෙනි සංශෝධනය කියලා ගේන්න යන්නේ. ඉතින් මේකෙදි ජනාධිපතිතුමාට ඇමතිකම් දැරීමේ හැකියාව ලබා දෙන තත්ත්වයක් තියෙනවා. 19 වෙනි සංශෝධනයක තිබුණේ නැහැ. හැබැයි දැන් මේ ගේන යෝජිත 21 වෙනි සංශෝධනයේ එහෙම තියෙන බව පේනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ 19 ප්ලස් එකක්. දැන් 19 මයිනස් එකක් තමයි මේ වර්තමාන ආණ්ඩුව ගේන්න යන්නේ. ඒ නිසා අපි මේ කෙටුම්පත් සකස් කරුවාට පස්සේ කැබිනට් මණ්ඩලය අනුමත කරුවාට පස්සේ අපිට මේ සඳහා සහයෝගය දෙන්න පුළුවන් ද බැයිද කියලා සොයලා බලලා තමයි අපි සඳහා අපේ සමගි ජන බලවේගයේ ඡන්දය දෙන්නේ. මොකද මේක අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමාගේ බලතල සීමා කළ යුතුයි. ඒ වගේම ස්වාධීන කමියුනිස්ට් සභාව ශක්තිමත් කළ යුතුයි. ද්විත්වපුරවැසියකට පාර්ලිමේන්තුවේ මේ හැකියාව මේක සම්මත වුණ දවසේ ඉඳන් නැවැත්විය යුතුයි. ඉතින් ඒ සඳහා ඒ සංශෝධන සියල්ලම අඩංගු නම් පමණක් සමගි ජන බලවේගයට මේ සඳහා සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල අපේ රටේ විශාල හිඟයක් තියෙනවා ගෑස්, ඒ වගේම ඉන්ධන, සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. ගෑස් මේ වන විට හිස් සිලින්ඩර් 12.5 හිස් සිලින්ඩර් ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලිට්‍රෝ සමාගම 70%යි ගෑස් සැපයීම කරන්නේ. මේ දිනවල ගෑස් සැපයීම කරන්නේ නැහැ. ගෑස් නැවක් බේර ගන්න ඩොලර් මිලියන 3යි නැත්නම් 4යි ඕනේ. මේ ඩොලර් මිලියන 3යි 4 නැතුව විශාල පරිශ්‍රමයක් දරනවා මේ ගෑස් නැවක් ගේ. ගෑස් නැවක මෙට්‍රික් ටන් 3500 3800යි තියෙන්නේ. එයින් පුරවන්න පුළුවන් 2,80,000ක් පමණ ගෑස් සිලින්ඩර් 12.5 ගුවස්ත ගෑස් සිලින්ඩර්. නමුත් ලිට්‍රෝ සමාගමෙන් දවසකට එළියට දාන්න පුළුවන් ලක්ෂයයි. දැන් දවස් ගාණක් මේක එළියට මේ නිකුත් කරන්නේ නැති තත්ත්වයක් තුල ගෑස් හිඟයක් මේ දවස්වල රටේ පුරාම තියෙනවා. ඉතින් රටේ ජනතාව මේ හිඟය මම හිතනවා මේ ආණ්ඩුව හිතලම මේ හිඟේ මවනවාද කියලා. මොකද මිල වැඩිවීම පිළිබඳ කතා කරන්නේ නැතුව මේ ගෑස් හිඟේ පමණක් ගැන කතා කිරීම තුල. ඒ නිසා අපේ රටේ ජනතාවට ඉතාම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වයට පත් කෙරුවාට අද අපේ රට බංකොලොත් රාජ්‍යයක්. ලෝකේ බංකොලොත් වෙච්ච රාජ්‍යයන් අතර මේ වසර 50ක් තුල ශ්‍රී ලංකාව පත් කිරීම පිළිබඳව ඔවුන් ඒකට වග කියන්න ඕනේ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට වහාම මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න. වර්තමාන අගමැතිවරයා දැන් ඇවිල්ලා ඊයේ මම දැක්ක යාතිය අමතනවා යම් විශාල මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කිව්වා. මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධන ගැන නෙමෙයි කතා කරන්නේ රටේ ජනතාව ජීවත් කරවීම. රටේ ජනතාවට කණ්ඩ දෙන එක ගැන. වේල් තුන කන්නේ කොහමද කියලා බලන්න. දැන් බලන්න පාන් රාත්තල රුපියල් 50කට තිබිච්ච පාන් රාත්තල 170 180යි. දැන් තිරුගු පිට රටවල් අපනයනය කිරීම නතර කෙරුවොත් අපිට තිරුගු ආනයනය කරන්න බැරුව ගියොත් අපේ රටේ ජනතාවට පාන් ගන්න පුළුවන්. ඒතකොට හාල් ටික නැතුව ගියොත් හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ලක්ෂ 10ක් සාමාන්‍යයෙන් අපේ රටේ කිලෝ 65000ක් දවසකට සහල් පරිභෝජනය දෙනවා. කිලෝ 65000. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 6500ක් එක වේලකට. ඉතින් මේ තත්ත්වය තුළ විශාල ප්‍රශ්නයක් රටේ ජනතාවට තියෙනවා. ආණ්ඩුවට අපි කියනවා වහාම මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න මේ 21 වෙනි සංශෝධනය අල්ලගෙන රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න වැඩපිළිවෙළ සකස් කරන්න. වර්තමාන බලශක්තිය ඇමතිවරයා කියලා තියෙනවා 3 ගුණයකින් 4 ගුණයකින් විදුලි බිල වැඩි වෙනවා. ඒ වගේ බොහෝ කියනවා සාමාන්‍යයෙන් මේ බිලියන 750 කෝටි 75000ක පාඩුවක් විදුලි බල මණ්ඩලයේ පත් වෙලා තියෙනවා. ඉතින් දැන් ඒක සාමාන්‍ය ජනතාවගෙන් අය කරගන්න යනවා. දැන් ඉන්ධන මිල ගැළපීම් කරලා ඉන්ධන සංස්ථාව පාඩු ලබනවා කියලා දැන් ඉන්ධන පාඩු ලබන එක නතර කරන්න ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩි කෙරුවා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 420යි, සුපර් පෙට්‍රල් 450යි, ඩීසල් ලීටරයක් රුපියල් 400යි. මේ තත්ත්වයටපත් කරලා දැන් ජනතාව කබලෙන් ලිපටපත් වෙලා තියෙනවා. දැන් ඊයේ වෙද්දි ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා ලෝක වෙළඳ පොලේ. එතකොට එහෙම වැඩි වෙද්දි තව තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දි තව තවත් ගහින් වැඩි මිනිහට ගොනා යනවා වගේ විදුලි බිලක් වැඩි කළොත් විදුලි බිල 4 ගුණයකින් වැඩි කළොත් විශාල ප්‍රශ්නයක් රටේ ජනතාවට. එතකොට කර්මාන්තශාලා විශාල ප්‍රශ්නයක් වෙනවා කර්මාන්තශාලා ගෙනියන්න. මහ බැංකුව අධිපතිවරයා කියනවා අපනයනය වැඩි කරන්නේ නැතුව අපේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව මේ රට ඉදිරියට යන්න බෑ කියලා. ඉතින් එහෙම තියෙද්දි විදුලි බිල වැඩි කරුවොත් කොහොමද වෙන්නේ? නිෂ්පාදනය වැඩි වීම කෙරෙහිවත් රටේ ජනතාවට තවත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් එනවා. ඉතින් අපි කියනවා මේ අවස්ථාවේදී විදුලි බිල කිසි දෙයක්ම වැඩි කරන්න එපා. රටේ ජනතාව ජීවත් වෙන්න බැරි තත්ත්වයක ඉන්නේ. ඒ නිසා විදුලි බිල වැඩි කරනවට
අපි සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනවා සමගි ජන බලවේගයේ විරෝධය ප්‍රකාශ කරනවා